ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය ගැන කටයුතු කරන්නේ කළුතර උතුර වෙරළපාර 16 නිවසේ පදිංචි ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යිනී සුමිතා වර්ණසූරිය මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපේ නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මින් තී. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ආගමික අංශය මගින් විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තමයි පින්වත් ඔබ මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බණපදයක් අහන්න අපට අවස්ථාව ලැබුණොත් තමයි අපේ දහම් දැනුම, ධර්මඥානය, අවබෝධය වර්ධනය වෙන්නේ. පින්නතුනි, හිතන්නකෝ මේ බණපදය කලින් අහලා තියෙන එකක්. නැවතත් මේ බණපදය අහනවා නම් පින්නතුනි අපට තියෙන ඒ දැනුම හරියට හොඳින් ස්ථාපිත වෙනවා මනසේ. ඇද දැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැකතෙන් තිබුණා නම් ඒවා සැක දුරු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නැවත නැවත බණ අහන්නේ ඒක තමයි ධර්මාවබෝධය ලැබෙන්න තියෙන ඊටාම හොඳ ක්‍රමවේදය. දැන් ඔබට මතකයිනේ පස්සක තවුසන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා. පළවෙනි වතාවට දේශනාව අවසානයේදී සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අලුත් ධර්මයක් දේශනා කළාද? නැහැ. වෙනත් සූත්‍රයක් දේශනා කළාද? නැහැ. ඒ දේශනා කළ එම සූත්‍රයම නැවත වරක් අබමල් රේණුවක වෙනසක් නැතුව දේශනා කළා. පළවෙනි වතාවේ අහලා තිබිච්ච මේ දේශනාව වප්ප බද්දිය මහානාම අස්සජි 4 දෙනා. කොණ්ඩඤ්ඤ තාපසතුමා පළවෙනි වතාවෙම සෝවාන් වුණානේ. අනිත් 4 දෙනා දෙවනි වතාවට තමයි මේ දේශනාව අහන්නේ. ඒ දේශනාව අවසානයේදී වප්ප තාපසතුමා සෝවාන් වුණා. මම මේ ඔබට කියන්න උත්සාහ කළේ එකම බණපදය වුණත් පින්නතුනි නැවත නැවත අහනවනම් එය ඊටම හොඳින් ස්ථාපිත වෙනවා. පින්නතුනි, අපිත් සමහර සූත්‍ර දේශනා 10-12 වතාව බලලා තියෙනවා. සමහර පොත් ධර්මයට සම්බන්ධ පොත් අපි කියවලා තියෙනවා. ඔය රේරුකාණි චන්දවිමල නායක හාමුදුරුවන්ගේ එහෙම ඔය සූවිසි ගුණ වර්ණනා පොත මං 20 වතාවකට වඩා කියවලා තියෙනවා. ඒක නිසා ඒ පළවෙනි වතාවේ කියවලා ලබා ගන්න අවබෝධයේ දැනුමට වඩා දෙවෙනි වතාවේ කියවනකොට ඒකේ දැනුම පුළුල් වෙනවා. අහුවෙච්ච නැති කාරණා අහුවෙන්න පටන් ගන්නවා. ඒක නිසා නැවත නැවත අහන එක ඊටම ප්‍රයෝජනවත්. තුන්වෙනි කරුණ. පින්නතුනි, මේ බණපදයක් අපි අහගෙන යනකොට අපි දන්නවා අපි එදිනෙදා ජීවිතේ අපේ හිත එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. අපි මොකද කරන්නේ? පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් අපි ග්‍රහණය කරගන්නවා. එතකොට හිත වෙනස් වෙනවා. මේ අතර අපි අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට පින්නතුනේ අපි මුහුණ දෙනකොට මේ සිත, මේ මනස වෙනස් වෙනවා. සමහර වෙලාවට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ආවහම අපි
සතුටු වෙන උද්දාමයට පත් වෙන ආඩම්බර වෙනවා. ඒ වුණාට අලාභයක්, නින්දාවක්, අපහාසයක් අපේ ජීවිතයට ආවහම අපි මානසිකව ඇද වැටෙනවා. මානසිකව කඩා වැටෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. නොසන්සුන් වෙනවා. පින්වතුනි, සමහර වෙලාවට කලකිරෙනවා. සමහර වෙලාවට ඔබට ජීවිතෙත් එපා වෙලා ඇති. මෙන්න මෙවැනි අවස්ථාවන් වලදී ඔබේ හිත හදාගන්න තියෙන ලෝකයේ හොඳම ඖෂධය පින්වතුනි ධර්මය පමණයි. ඒ නිසා බණපදයක් අහන එක තරම් මේ ලෝකේ වෙනත් හිතට ශාන්තියක් ගෙන දෙන කිසිවක් නැහැ. ඒ නිසා අපි නිතර නිතර බණ අහන්න ඕන. දවසකට අඩු ගානේ ධර්ම දේශනා 2ක්වත් ශ්‍රවණය කරන්න ඕන. පින්නතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඔහුව ඒ මිත්‍යාවෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්නේ බණ අහනකොටයි. වෙන කිසිවකින් සම්‍යක් දෘෂ්ටිය ඇති කරන්න බෑ. පින්නතුනි, අපට ජීවිතයේ අප්‍රමාණ ප්‍රශ්න එනවා. ප්‍රශ්න නැති කෙනෙක් නැහෙනි පුහුදුන් ලෝකේ. මේ ප්‍රශ්න එක එක විදියයි. සමහර ප්‍රශ්නවලට පින්නතුනි කොච්චර මිල මුදල් ධන දාන්නේ භවභෝග හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි තිබුණත් සමහර ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න බෑ. සමහර වෙලාවට කොච්චර දැන උගත්කම් තිබුණත් ආචාර්යකම් මහාචාර්යකම් මොන දේ තිබුණත් සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ. මට ඒ ගැනම මගේ ළඟට ආපු අය පිළිබඳවම පින්නතුනි මට පැය 2-3ක් විස්තර කියන්න පුළුවන්. විවිධ තරාතිරම් වල අය තම තමන්ට ඇති වෙන ප්‍රශ්න, සමහර වෛද්‍යවරු, සමහර නීතිඥවරු, සමහර මහාචාර්යවරු, මොකද තමන් දන්න විෂය පතෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න බෑ. ඒකයි හේතුව. ඒ නිසා පින්නතුනි එකම විසඳුම තියෙන්නේ ධර්මයේ තුල. අපේ ජීවිතේ පින්නතුනි අංග සම්පූර්ණ නැහැ. ඔබෙත් මගෙත් විවිධ දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා. මේ දුර්වල අඩුපාඩුකම් පියවා ගන්නට හොඳම දේ තමයි ධර්මය. මෙලෝ වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න, අවසාන චුතිසිත යහපත් කරගන්න, නැවත උපතක් ලබනකොට ප්‍රතිසන්දිය සුගතිගාමී කරගන්න අවශ්‍ය වෙන්නේ ධර්මයයි. පින්නතුනි, මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ, මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට මේ සසර දුකින් අත මිදේ උතුම් නිර්වාණය පසක් කරගන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ පින්නතුනි. ඒ නිසා ධර්මය කියන දේ කල්යාණ මිතුරෙක් වශයෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. අනේක තමයි අවශ්‍ය වන්නේ පින්නතුනි. ඒ නිසා ධර්මය අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි පින්නතුනි. ඒ නිසා අද ඔබට මතක් කරලා දෙන්න උත්සාහ කරනවා පින්නතුනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අදාළ සූත්‍ර දේශනාවක්. ඒ චක්ක සූත්‍රයයි. චක්ක කියන වචනේ තේරුම සම්පත්ති කියන එකයි. නැත්තම් මංගල කාරණා කියන එකයි. පින්නතුනි, චතුක්ක නිපාතයේ ඇතුළත් වන්නේ 4 කොටස් තියෙන ඒවා. ඒ නිසා මේ සූත්‍රයේ කරුණු 4ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. මොකක්ද ඒ කරුණු 4? කෙනෙකුට සම්පත්තියක් වෙන නැත්තම් මංගල කාරණා වන කරුණු 4ක් මේ සූත්‍රයේ විස්තර වෙනවා. පළවෙනි කරුණ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පතිරූපදේශ වාසෝච. පතිරූපදේශ වාසය. 2 සත්පුරුෂ සේවනය.
3 ආත්ම දමනය. 4 පෙර පින් ඇති බව. මෙන්න මේ කාරණා 4 කෙනෙකුගේ ජීවිතයට සම්පත් 4ක්. එහෙම නැත්නම් මංගල කාරණා 4ක්. මේවා එකින් එක පින්නතුනි විමසා බලමු අපි. පින්නතුනි අපේ ජීවිතයට අපට අවශ්‍ය කරන ප්‍රධානතම කාරණාවක් තමයි පතිරූප දේශවාසය. දැන් මනුෂ්‍යත්වයක් ලබා ගන්නේ පෙරපින් නිසා. පෙරපින් නැති වුණා නම් මිනිස්සෙක් වෙන්න බෑ. මිනිස්සෙක් වෙලත් පින්නතුනි ෂණ සම්පත්තියක් ලැබෙන්නේ ඊටත් වඩා පින් තියෙන නිසා. මොකද්ද ෂණ සම්පත්තිය කියලා කියන්නේ? පින්නතුනි ෂණ සම්පත්තිය කියලා කියන්නේ අපිට හොඳට ඇස් දෙක පේනවා. කන් දෙක ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. අංග විකල නැහැ. මන්ද බුද්ධික නැහැ. ඒ නිසා අපි කියනවා අංග සම්පූර්ණ මනුෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා. එහෙනම් මනුෂ්‍යත්වය ලැබෙන්නේ පින් නිසා. ඒ මිනිසයා අංග සම්පූර්ණ මිනිසෙක් වන්නේ ඊටත් වඩා පින් නිසා. එහෙනම් සංසාරේ පින් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි ඒකයි ඔබට ආමන්ත්‍රණය කරන්නේ පින්වතුනි කියලා. පුණ්‍යවන්ත භාවය නිසා තමයි මේ ලෝකයේ මේ ජන්මලාභය ලැබලා තියෙන්නේ. එහෙනම් ඊටත් වඩා සම්පත්තියක් තමයි මනුෂ්‍යත්වයේ ලබාගෙන ෂණ සම්පත්තිය ලබාගෙන අංග විකල මන්ද බුද්ධික නොවි සුදුසු ප්‍රදේශයක වාසය කරන එක. දැන් බලන්න යුද බිය තියෙන රෝග වසංගත තියෙන දුර්භික්ෂ තියෙන සොර සතුරන්ගෙන් අනුන මංකොල්ලකාරයන් ඉන්න මේ වගේ නැති තැනක හොඳ මිනිස්සු වාසය කරන තැනක හොඳ පරිසරයක් තියෙන තැනක බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරය ඇති තැනක ඒ වගේම කාලය බුද්ධෝත්පත්ති කාලයක ධර්ම ශ්‍රවණය කරන පරිසරයක් ඇති තැනක අපට උපතක් ලැබෙන්නේ මොනතරම් වාග්යකටද? එහෙනම් පින්නතුනි සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබීම මහා වාග්යක්. නැත්තම් මනුෂ්‍යත්වයේ ලැබුවත් ෂණ සම්පත්තිය ලැබුවත් හිත හොඳින් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. පින්නතුනි අපට මේ ලෝක 31ක් තියෙන ඕනේ ඉපදෙන්න. බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ඊළඟට කාම ලෝක තියෙනවා 11ක්. මේ 11න් 7ක් කාම සුගති. ඒ 7න් 6ක් දිව්‍ය ලෝක. එකක් මනුෂ්‍ය ලෝකේ. 4ක් තියෙනවා දුගති. ඒවට කියනවා සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. එතකොට පින්නතුනි මේ ලෝක 31 තුල හොඳම ස්ථානයක් තමයි කෙනෙකුට උපත ලබන්න මනුෂ්‍ය ලෝකය. එහෙනම් ඔබ කොච්චර වාසනාවන්තද බලන්න. දැන් කාම සුගති 6ක්නේ දිව්‍ය ලෝක 6. චාතුරු මහරජිකේ තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝකයක උපදින්නේ පින් නිසානේ.
නමුත් දිව්‍ය ලෝකේනොත් පින් අවසන් වෙනකොට එතනින් චුත වෙන්න ඕන. චුත වෙලා එන්නේ මනුෂ්‍ය ලෝකයට. එහෙනම් බලන්න මනුෂ්‍ය ලෝකය කොයිතරම් හොඳ තැනක්ද වාසයට. ඒකෙත් මං අර කිව් කාරණා තියෙනකොට සුදුසු ප්‍රදේශය. පින්නතුනි දෙවියන්ගේත් පින අවසන් වෙනකොට పూర్ව නිමිති පහළ වෙනව පහක්. මොනවද ඒ නිමිති? දෙවියන්ගේ ශරීර වර්ණය අඩු වෙලා යනවා. දෙවියෝ ඇඳගෙන ඉන්න දිව්‍ය ඇඳුම්වල කිලිටි වෙලා දුර්ගන්ධයක් එනවා. අව පැහැගෙන්නෙනවා. දෙවියන් පැලඳලා ඉන්න මල් මාලා ක්‍රමයෙන් පර වෙන්න පටන් ගන්නවා. 4 දෙවියන්ට එතෙක් කල් දාඩිය දැම්මේ නැහැ. දැන් දාඩිය දාන්න පටන් ගන්නවා. 5 දෙවියන් එතෙක් කල් හිටි දිව්‍ය ආසනයට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එතකොට දෙවියන්ගේ පින අවසන් වෙනකොට මෙන්න මේ විදියට පින්නතුනි పూర్ව නිමිති ලක්ෂණ 5ක් පහළ වෙනවා. මේ ලක්ෂණ පහළ වෙනකොට දෙවියෝ දන්නවා මගේ පින ඉවරයි. නමුත් වටා පිටාවේ ඇති ඉන්න දෙවියෝ ඒ පින අවසන් වෙච්ච දෙවියන්ට මතක් කරනවා පින් ඉවරුණාට ඔබ දුක් වෙන්න එපා. දිව්‍ය ලෝකෙන් චුත වුණාට ඔබ කනගාටු වෙන්න එපා. ඔබ දිව්‍ය ලෝකෙන් චුත වුණාට මෙහින් ගියාට ඔබ ගිහිල්ලා වැටෙන්නේ මනුෂ්‍ය ලෝකයට. ඒ කියන්නේ ඔබ යන්නේ සුගතියකට. දුගතියකට නෙමෙයි. එහෙනම් මනුෂ්‍ය ලෝකයට ඔබ ගිහිල්ලා උපදින නිසා ඔබ දුකක් ඇති කරගන්න එපා. දෙවැනි කාරණේ තමයි ඔබට මනුෂ්‍ය ලෝකයට ගියාම ලෝකයේ තියෙන ලොකුම ලාභයක් ලැබෙනවා. මොකක්ද ඒ ලාභය? ඒ තමයි ශ්‍රද්ධා ලාභය. එහෙනම් ඔබට ශ්‍රද්ධාව ලැබෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්න ඔබට වාග්ය අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඔබ සතුටු වෙන්න. එහෙනම් ඔබ සතුටටපත් වෙන්න දුක් වෙන්න එපා දිව්‍ය ලෝකෙන් චුත වුණා කියලා. ඒ වගේම ඒ ශ්‍රද්ධාව ඔබට ලැබුණාම ඒ ශ්‍රද්ධාව ඔබේ ජීවිතයට බද්ධ කරගන්න ඒ ශ්‍රද්ධාවෙන් පලා යන්න ශ්‍රද්ධාව මගහැර යන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක භාග්යක්. ඒක සම්පත්තියක්. ඒක සැපයක්. එහෙනම් බලන්න පින්නතුනි මේ ලෝක 31 ගත්තහම වාසයට සුදුසු පතිරූප දේශ වාසයට සුදුසුම තැනක් තමයි මනුෂ්‍ය ලෝකය. එතකොට මනුෂ්‍ය ලෝකය හොඳ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ හොඳට පින් කරගන්න පුළුවන්. කුසල් වඩන්න පුළුවන්. මෙලොව යහපත් කරගන්න පුළුවන්. සැප සම්පත් ලෞකික වශයෙන් අත්විඳින්න පුළුවන්. ආධ්‍යාත්මික සුවය ඇති කරගෙන සිත දියුණු කරලා මනුෂ්‍ය ලෝකයේදීම කැමතිනම් නැවතත් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ධානය ලබාගෙන බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේම සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබා රහත් භාවයට පත් වෙන්න පුළුවන්. එහෙනම් මනුෂ්‍ය ලෝකයේ කොයිතරම් භාග්‍යයක්ද?
බුදු කෙනෙක් පහළ වෙන්නේ බ්‍රහ්ම ලෝකයකවත් දිව්‍ය ලෝකයකවත් නෙවෙයිනේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. දැන් බ්‍රහ්ම ලෝකයේ උසස් කියලා එහෙනම් බ්‍රහ්ම ලෝකේ පහළ වෙලා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා බණ කියන්න තිබ්බනේ. දිව්‍ය ලෝකයක පහළ වෙලා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා බණ කියන්න තිබ්බනේ. නෑ. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ නම් මනුෂ්‍ය ලෝකයේ තමයි වාසයට සුදුසු හොඳම ලෝකය. ඒකෙත් අපි කිව්වා යුද බිය නැති රෝග වසංගත දුර්භික්ෂ නැති ප්‍රදේශයක්, හොඳ මිනිස්සු ඉන්න ප්‍රදේශයක්, හොරු මංකොල්ලකාරයෝ බේබද්දු නැති සල්ලාලියෝ නැති ප්‍රදේශයක්, මිනිස්සුන්ට බියෙන්නා සැකෙන්තොරව ජීවත් වෙන්න පුළුවන් ප්‍රදේශයක්, ඒ වගේම බුද්ධෝත්පත්ති කාලයක ඉපදීමක්, ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබීමක්. මේ සියල්ල තියෙන ප්‍රදේශයක උපතක් ලබන්න මොන තරම් භාග්‍යයක් කරලා තියෙන්න ඕනද? මොන තරම් වාග්යවන්ත කෙනෙක් වෙන්න ඕනද? මේ සියලු කාරණා තියෙන මේ මනුෂ්‍ය ලෝකේ පින්නතුනි ඉපදීම කොයිතරම් භාග්‍යයක්ද? එහෙනම් සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබීම මහා සම්පත්තියක් කියන එක අමතක කරන්න එපා. ඔබෙත් මගේ ජීවිතේ මේ සම්පත්තිය සම්පත්තියක් හැටියට යොදවා ගන්නවා මිස මේක විපත්තිදායක තත්ත්වයට ඇදදා ගන්න එපා පින්නතුනි. මේ මනුෂ්‍යත්වයේ වටිනකම තේරුම් ගන්න. තේරුම් අරගෙන අපි දීර්ඝ කාලයක් අවුරුදු 400-500ක් ජීවත් වෙන්නේ නැහැ. ඉන්නේ කෙටි කාලයක්. අවුරුදු 60ක්, 70ක්, 80ක්, 100ක් වෙන්න පුළුවන්. මේ කාලය තුල අපි ඔයින් භාගයක් ගත්තොත් භාගයක් විතරම නිදා ගන්න කාලය, අවුරුදු 100ක් ජීවත් වුණොත් 50ක් නිදි. කන්න බොන්න අඳින්න පළඳින්න තව කොච්චර වෙලාවක් යනවද? එතකොට තව අවුරුදු 100ක් ජීවත් වුණොත් 50යි. එතකොට අපිට වැඩ කරන්න තියෙන්නේ 50ක්ම නිදි නිසා. ඒ 50ිනුත් අවුරුදු 10ක් 12ක් වෙන් කරන්න වෙනවා කන්න බොන්න අඳින්න පළඳින්න. විවිධ උත්සව ප්‍රිය සම්භාෂණ වලට සම්බන්ධ වෙන්න. එතකොට කොච්චර පොඩි කාලයක්ද වැඩ කරන්න තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සෙක් වශයෙන් මෙලොව උපත ලැබපු අපි සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබිලත්, බුද්ධෝත්පත්ති කාලයක ඉපදිලත්, ධර්ම ශ්‍රවණය කරන්නට භාග්‍ය ලැබිලත්, අපි කිසිවක් ගණන් නොගෙන පින්නතුනි කටයුතු කිරීම තුළින් අපේ ජීවිතයට බලාපොරොත්තු අර්ථය වැඩදායකත්වය අපට ලං කරගන්න බැරි වෙනවා. ඒ නිසා උත්සාහ ගනිමු අපේ ජීවිතයට අන්න ඒ ගුණාත්මක බව ලබා දෙන්න. ඒකයි සම්පත්තියක් වෙන්නේ. දෙවනි කාරණේ පින්නතුනි මේ චක්ක සූත්‍රයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ, ඒ තමයි සත්පුරුෂ සේවනය. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබීම ඉමහත් භාග්‍යයක්, සම්පත්තියක්, මංගල කාරණයක්. මේ ලෝකයේ පහළ වෙච්ච හොඳම හොඳ සත්පුරුෂයා කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. හොඳම හොඳ සත්පුරුෂ කාන්තාව කවුද? යසෝදරා දේවියයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ
බෝධිසත්වයෙක් හැටියට මේ පාරමී ධර්ම පූර්ණය කරන කාලේ බුදුරජාණන් වහන්සේ බෝසතුන් අත් නොහැර උන්වහන්සේට සලකමින් දිරිගන්වමින් උන්වහන්සේට මේ බුද්ධත්වයේ නම් වූ උත්තරීතර තැනට එන්න ඒ තරම් කැපවීමක් කළ කාන්තාවක් වේ නම් ඒ යසෝදරාවයි. ඒ නිසා ඇය හොඳම හොඳ සත්පුරුෂ කාන්තාවක්. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයෙක් හඳුන්වනවා මෙන්න මේ විදියට. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මහණෙනි යමෙක් කළගුණ දන්නවා නම් කළගුණ දන්න අය මේ ලෝකේ දුර්ලභයි. බොහෝ අය කළගුණ අමතක කරන අය සමාජයේ ගත්තාම ඔබට හොඳට අත්දැකීම ඇති. තමන්ට උදව් කරපු තමන් උදව් කරපු බොහෝ අය තමන් අමතක කරලා දානවා. මූල අමතක කරලා දානවා. කළගුණ අමතක කරන ස්වභාවය තමයි අපේ මිනිස්සු ළඟ වැඩියෙන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරා. කළගුණ දන්නා මිනිස්සු හරීම දුර්ලභයි කියලා. සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි කළගුණ දන්න කෙනෙක්, කළගුණ සලකන කෙනෙක්. කෙනෙක් දුකටපත් වූ වෙලාවේ කළ යුතු දේ අදාළ ලෙස කරනවා නම් ඔහු තමයි සැබෑ සත්පුරුෂයා. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ හඳුන්වා දීම. පින්වතුනි, දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, නැත්තම් ප්‍රකාශ කර සිටිනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ, මේ ශාසනයෙන් හරි අඩක්ම තියෙන්නේ මිත්‍රත්වයේ මත නේද කියලා. ඒ කියන්නේ සත්පුරුෂ භාවයේ මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද, මේ ශාසනයෙන් අඩක් නෙවෙයි, සමස්ත ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතයි, නැත්තම් සත්පුරුෂ ස්වභාවය මතයි කියලා. එහෙනම් සත්පුරුෂ ස්වභාවය කොච්චර වැදගත්ද? සත්පුරුෂයෙක් වෙන්න තියෙනවා නම්, පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දැන් අපට බුදුහාමුදුරුවෝ දකින්න නැහැ. එහෙනම් අපි සත්පුරුෂයා කරගන්න ඕන කවුද? ධර්මයයි. ධර්මය අපේ ජීවිතයට සත්පුරුෂය කරගත්තොත් කිසිවෙකුට වරදින්නේ නැහැ. මම ළඟින්ම ඇසුරු කරන කෙනා ධර්මය වුණොත් ධර්මයෙන් මට අවවාද කරනවා. මෙන්න ඔබ යා යුතු මඟ, මෙන්න ඔබ රකින්න ඕන පිළිවෙත, මෙන්න ඔබ සලකන්න ඕන අය, මෙන්න ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය. ඒ නිසා සීලයෙන් ගුණයෙන් අනූන කෙනෙක්ව අන් අයට කරදර හිරිහැර නොවන ලෙස අන් අයටත් උදව් කරමින් තම ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගෙන ජීවත් වෙන්න අපට හැකියාව ලැබෙනවා මේ ධර්මය අපේ ජීවිතයට සමීප කරගත්තොත්. එහෙනම් ධර්මය කල්යාණ මිත්‍රයා කරගන්න. ධර්මය කල්යාණ මිත්‍රයා කරගන්න නම් පින්තුනි, හිතට ගන්න බුදුරජාණන් වහන්සේ දැන්නේ. එහෙනම් පසේ බුදුන් වහන්සේ කෙනෙක් ඉන්නවත් දැන්නේ. එහෙනම් මහරහතන් වහන්සේ කෙනෙක් අපේ ජීවිතයට ලං කරගන්න. මහරහතන් වහන්සේලා අපිට මුණ ගැහිලා නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් අපේ ජීවිතයට ලං කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් අපේ ජීවිතයට ලං වෙලා නැත්තම් අපට හොයාගන්න බැරි නම් අනාගාමී උතුමෙක් ඇසුරු කරන්න සත්පුරුෂයෙක් හැටියට,
අනාගාමි උතුමෙක් ආශ්‍රයට නැත්තම් සක්‍රුදාගාමි උතුමෙක් ඇසුරු කරන්න. සක්‍රුදාගාමි උතුමෙක් ඇසුරට නැත්තම් පින්නතුනි සෝවාන් උතුමෙක් ජීවිතයට ලං කරගන්න. සෝවාන් උතුමෙකුත් අපට ඇසුරට නැත්තම් පින්නතුනි අපි ආශ්‍රය කරන්න ඕන ධර්මදර විනයදර බහුශ්‍රෘත කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට භික්ෂුවක්. එහෙනම් මෙහිදී ධර්මදර විනයදර සිල්වත් ගුණවත් භික්ෂුවක්. තමන්ගේ ජීවිතයට ලං කරගන්න. සත්පුරුෂයා හැටියට එවන් සිල්වත් ගුණවත් ධර්මදර භික්ෂුවක් සමීපව ඇසුරු කරන්නට ඔබට ලැබෙනවා නම් ඒක ඔබ ලබා ගන්නා ඉමහත් භාග්‍යයක්, සම්පත්තියක්, මංගල කාරණයක්. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං බුදුහාමුදුරුවෝ දේශනා කළා. ශ්‍රමණයන්ගේ දැකීම මංගල කාරණයක්. ලෝකේ මහා දරුණු අය වෙනස් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දැකීමෙන්. දැන් බලන්න ඡණ්ඩ අශෝක නමින් ප්‍රසිද්ධියට පත් අශෝක ඒ ඡණ්ඩ ගති අතහැරලා දහම් අශෝකෙවත් ධර්ම අශෝක බවට පත් උනේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රසන්න වූ ඉරියව් දැකලා සංවරශීලී ස්වභාවය දැකලා තමන්ගේ ඡණ්ඩ ගති අතහැරලා දාලා පින්නතුනේ ධර්මාශෝක වුණා. එවැනි මහා දරුණු පාලකයෙක් ශාන්ත මිනිසෙක් බවට පත් කරගන්න පත්වෙන්න භික්ෂුවකගේ දැකීමෙන් පුළුවන් නම් සමනානංච දස්සනං පින්වතුනි ශ්‍රමණයන්ගේ දැකීම මොනතරම් භාග්‍යයක්ද. දැකීමෙන් නතර වෙන්න නෙවෙයි මේ කියන්නේ. එතනින් එහාට යන්න. අශෝක රජුරු ඒකයි පොඩි හාමුදුරුවෝ මාලිගාවටම ගෙන්වලා බණපදයක් කියන්න කියලා ආරාධනා කළේ. පොඩි හාමුදුරුවෝ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං මේ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළ රජුරවන්ට බලන්න පින්නතුනි සත්පුරුෂයෙක් හැටියට සිල්වත් ගුණවත් බහුශ්‍රෘත භික්ෂුවක් සමීපව ඇසුරු කරන්නේ නම් තම ලෞකික ජීවිතයේ ගැටලුද ලෝකෝත්තර ආධ්‍යාත්මික ගැටලුද විසඳාගෙන ඉදිරියට යන්න පුළුවන්. තායිලන්තයේ බුරුමය වගේ රටවල් වල පින්නතුනි ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් තම පවුලේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට ආශ්‍රය කරනවා. තමන්ගේ කුදු මහත් ගැටලු කියන්නේ උන්වහන්සේලාට. ඒ නිසා මෙන්න මේ විදියට ආශ්‍රය කරන්න ලැබීම මහා භාග්‍යයක්. එතකොට තමයි පින්නතුනි සත්පුරුෂයෙක් හැටියට භික්ෂුව ආශ්‍රය කරනකොට මා කිව්වා හොඳම සත්පුරුෂයා බවට කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ධර්මය කියලා. එහෙනම් සිල්වත් ගුණවත් බහුශ්‍රృత භික්ෂුවක් ඇසුරු කරනකොට තමයි ධර්මය අපේ ජීවිතයට සමීප වෙන්නේ. ධර්මය අපට අහන්න ලැබෙන්නේ. එහෙනම් ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්න අපි සිල්වත් ගුණවත් බහුශ්‍රృత භික්ෂුවක් ආශ්‍රය කරන්න සමීපව. හැබැයි උන්වහන්සේට ගෞරවයෙන් තියෙන ශ්‍රද්ධාව නැති කරගන්න නැතුව මොකද සමහර විට ශ්‍රද්ධාවෙන් මුලින් ඇසුරු කරනවා පස්සේ ටිකෙන් ටික ශ්‍රද්ධාව නැති වෙලා යනවා. සමීප වෙනකොට පස්සේ යාළුවෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්න බෑ. භික්ෂුවට සමීප වෙන්න ඔබ තුල ශ්‍රද්ධාව වැඩි විය යුතුයි. අන්න එවැනි කෙනෙක් ඇසුරු කිරීමෙන්
ඔබේ ජීවිතයට යහපතක් මිස කිසිදු අයහපතක් වන්නේ නැහැ. තුන්වෙනි කාරණය පින්නතුනි ආත්ම දමනය. ආත්ම දමනය කියන්නේ සිත දමනය කරගන්න එක. අපි තුල මංගල කාරණයක් වශයෙන් එහෙම නැත්නම් අපට ළඟා කරගත හැකි සම්පත්තියක් වශයෙන් පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන අපේ සිතේ දමනයක් ඇති කරගන්න. හික්මීමක් ඇති කරගන්න. සංවරකමක් ඇති කරගන්න. මොකද අපේ හිත තුල තමයි නිතර නිතර චංචල බව ගොඩ නැගෙන්නේ. සුළඟට ලෙල දෙන කොඩියක් වාගේ හැම තිස්සෙම සෙලවෙනවා. චංචලයි. නිමිති අනුනිමිති නිතර නිතර ඇති වෙනවා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස ලබනවා. මේ හැම වෙලාවකදීම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ඇති වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම චංචලයි. මේවා ඇති වුණාට නෙමෙයි ගැටලුව. මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදිය ඇති වෙනකොට එක්කෝ රූපයට ඇලීමක් ඇති වෙනවා. නැත්තම් රූපයට ගැටීමක් ඇති වෙනවා. ශබ්දයට ඇලීමක්, ශබ්දයට ගැටීමක්. ගන්ධයට ඇලීමක්, ගන්ධයට ගැටීමක්. රසයට ඇලීමක්, රසයට ගැටීමක්. මේ ආදී වශයෙන් නැති වෙනකොට මෙතන කෙලෙස් වර්ධනය වෙනවා. කෙලෙස් කියන්නේ 아무තු දෙයක් කියලා හිතන්න එපා. කෙලෙස් කියන්නේ සිතුවිලි. එතකොට මේ නරක පැත්තේ සිතුවිලි වගේම හොඳ පැත්තේ සිතුවිලිත් තියෙනවා කෙලෙස් වලට අදාළ. ඒ නිසා ඇලීම් හා ගැටීම් දෙක නිසා අපි තුල මේ කෙලෙස් සිතුවිලි පහළ වෙනවා. කෙලෙස් සිතුවිලි පහළ වෙන්න අපේ ජීවිතේ එතනින් වෙන්නේ අපි තව තවත් සසරට තල්ලු වෙන එකයි. නරක ක්ලේශයන් සිත තුල පැලවෙන්න මුල් බැස ගන්න පටන් ගත්තොත් අපට යන්න වෙන්නේ සුගතියකට නෙවෙයි දුගතියකටයි. ඒ නිසා ක්ලේශයන් පාලනය කරන්නට නම් හිත දමනය කර ගැනීම අත්‍යවශ්‍යයි පින්වතුනි. එහෙනම් චිත්ත දමනයෙන් තොරව මේ ගමන යන්න බෑ. බුදුදහම කියන්නේ හිත හදන වැඩපිළිවෙලක්. ගත හදන වැඩපිළිවෙලක් නෙවෙයි හිත හදන වැඩපිළිවෙලක්. මේ සියල්ල හිතෙන් සිද්ධ වෙන්නේ. අපේ ජීවිතයේ තුල අප්‍රමාණ හොඳ දේ නරක දේ සියල්ල සිද්ධ වෙන්නේ සිතින්. කනගාටු වෙන්නේ, උද්දාමයටපත් වෙන්නේ, කඩා වැටෙන්නේ හිතින්. හිත සංවර කරගත්තොත් මේ අටලෝ දහම හමුවේ මුහුණ දෙන අපිට මේ අනවශ්‍ය ඉදිමීමක් හෝ අනවශ්‍ය කඩාවැටීමක් හෝ දෙකෙන් තොරව මධ්‍යස්ථ ස්වභාවයෙන් මේ ජීවිතය ගෙවන්න පුළුවන්. එවැනි තත්වයක් ගොඩනගා ගන්නට නම් අත්‍යවශ්‍යයි කුමක්ද? චිත්ත දමනය. ඒකටයි ආත්ම දමනය කියලා කියන්නේ. හතරවෙනි කාරණේ තමයි පුබ්බේච කත පුඤ්ඤතාව. පෙර පින් කළ බව. පින්නතුනි මා මුලිනුත් මතක් කළා. පෙර පින නිසා තමයි manussත්වය ලැබිලා තියෙන්නේ. පෙර පින නිසා තමයි ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. පෙර පින නිසා තමයි අපට සුදුසු ප්‍රදේශයක වාසය කරන්න භාග්‍ය ලැබිලා තියෙන්නේ. දැන් බලන්න අපි හොඳට අතීතයේ දන් දීපු නිසා තමයි ඔබට කාටවත් අත නොපා ජීවත් වෙන්න භාග්‍ය ලැබිලා තියෙන්නේ. සමහර වෙලාවට මෙහෙම කියනකොට හිතේවි හැමදාම හාමුදුරු කෙනෙක් කියන්නේ දුන්නොත් ලැබෙනවා කියන එකයි. ඔව් ඒක ඇත්ත. ඒක තමයි යථාර්ථය. මං උදාහරණයක් කියන්නම් ඒකට තේරුම් ගන්න. පින්නතුනි බලන්න. සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අග්‍රස්ථානයේ. උන්වහන්සේට අප්‍රමාණ ලෙස ලැබුණා. ඇයි? සංසාරේ දීපු නිසා.
නමුත් බලන්න රහත් වෙන්න භාග්‍ය තිබුණ ලෝසක මහරහතන් වහන්සේ. රහතන් වහන්සේ කෙනෙක්. හැමදාම පිණ්ඩපාත යනවා. කවදාවත් පිණ්ඩපාතේ දානි හම්බෙන්නේ නැහැ. අන්න බලන්න දීපු හා නොදීපු මේ වෙනස මොකක්ද කියලා. ඒ නිසා දුන්නොත් තමයි පින්නතුනි අපට ලැබෙන්නේ. සංසාරේ හොඳින් දීපු අය, දීලා සතුටු වෙච්ච අය කාටවත් අත නොපා ජීවත් වෙනවා. හොඳට සිල් රැකපු අය පින්නතුනි ඔවුන්ට හොඳට ලස්සන රූපයක් ඇඟපසඟක් ලැබිලා තියෙනවා. හොඳට භාවනා කරපු අයට හොඳ මනසක් ලැබිලා තියෙනවා. වික්ෂිප්ත නොවන මනසක්. එහෙනම් අපි සංසාරයේ ගෙන එන දේ තමයි මේ භවයෙන් භවයට ඉස්සරහට යන්නේ. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම පිරුවා. එහෙනම් එච්චර පාරමිතා පිරුවා කියලා කියන්නේ ගුණ පූර්ණය කළා කියන එකයි. දානය, සීලය, නෛෂ්කර්මය, ප්‍රඥාව, වීරිය මේ ආදී දස පාරමිතාවන් පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් සමතිස් පාරමිතා සම්පූර්ණ කළා. මේ ඔක්කොම ගුණ. ඒ ගුණ පුරන කොට තමයි ඒවාට ප්‍රතිවිපාක ලැබෙන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපි සංසාරේ කරපු දේවල් වලට ප්‍රතිවිපාක තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒක නිසා තමයි මිනිස්සු අතර වෙනස. දැන් චුල්ලකම්ම විභංග සූත්‍රයට ගියහම අපට පේනවා බුදුහාමුදුරුවෝ කොච්චර මේ පුද්ගලයා සිද්ධ කරන ක්‍රියාවට අනුව තමන්ට සංසාරේ ලැබෙන නොලැබෙන දේ. ලස්සන අවලස්සන, කුලවන්ත කුලහීන, දුප්පත් පොහොසත් මේ ස්වභාවය ඇති වෙන්නේ. සමහරු හිතනවා නෑ අපි උත්සාහ කළොත් තමයි සල්ලි හම්බෙන්නේ. ඔව්. සමහර අය කොච්චර උත්සාහ කළත් සල්ලි හොයන්න බෑ. මොන දේ පටන් ගන්න ව්‍යාපාරයේ පටන් ගන්න ගියත් හරියන්නේ නෑ. සමහරු අත තිබ්බ විතරයි හරියනවා. ඒ නිසා පින්වතුනි සංසාරයේ අපි දුන්නු දෙයට අපට ලැබෙනවා. දියුණු කළ දෙයට අපට ලැබෙනවා. සිල් පුරල නම් ගුණවත් භාවයේ වර්ධනය කරා නම් ඒ ගුණවත් භාවය ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ தত্ত্বය අපි මනවින් තේරුම් ගත්තොත් මේ කාරණා හතර පින්වතුනි වඩාත් වාසනාවන්ත ජීවිතයක් ඔබට ගෙවන්න පුළුවන් වෙනවා. එහෙනම් කුමද්ද ඒ කාරණා හතර? පතිරූපදේශ වාසය, සත්පුරුෂ සේවනය, ආත්ම දමනය හෙවත් හිත සංවර කර ගැනීම, පෙර පින් ඇති බව. මෙන්න මේ කාරණා හතරෙන් ඔබේ ජීවිතය පෝෂණය කරගත්තොත් වඩාත් භාග්‍ය සම්පන්න වූ නිවැරදි වූ ජීවිතයක් ගත කරලා මෙලොවත් යහපත් තත්ත්වයට පත් කරගෙන පරලොවත් යහපත උදා කරගෙන සසර ගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට භාග්‍ය ලැබෙනවා පින්වතුනි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. අද දවසේදී ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය ගැන කටයුතු කරන්නේ අප්‍රේල් මාසයේ 1 වෙනිදා අද දවසේ සිය ජීවිතයේ 82 වන ජන්මදිනය සපුරන ගල් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනි කීර්තිමත් පාඨශාලාචාර්යවරියක වූ සුමිතා වර්ණසූරිය මැතිණිය එතුමිය පදිංචිව සිටින්නේ කළුතර උතුර වෙරළපාර 16 නිවසේ. අපි එතුමියට නිදුක් නිරෝගී සුව පෙරුණු උපන්දිනයකට සෙත ශාන්තිය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එතුමියගේ අරමුණු ඉදිරිපත් කරන්නට සූදානම්. පරලෝ සැපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන විශ්‍රාමික ප්‍රාදේශීය විදුලි සංදේශ ඉංජිනේරු ගාල්ල MW සැම්සන් සිල්වා මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, දයාබර පියාණන් ආර්යදාස වර්ණසූරිය මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, දයාබර මෑණියන් රොස්ලින් විජයතුංග මැතිණිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, සොහොයුරු රිචඩ් වර්ණසූරිය මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම,
එමෙන්ම සමන්ති දියණියගේ නැන්දනිය කේසී ප්‍රනාන්දු ගුරුමෑණියන් සිහිපත් කර එතුමියට පින් අනුමෝදන් කිරීම. නව යෝන්වියට පා තබමින් සිටියදී අකල් මරණයකට පත් වූ චතුරිකා ජයමාලි ලියනපට බැඳි ඥාති දියණියට සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා, ඇයගේ භවගාමී දිවිය සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම. එතුමියට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම සහෝදරයන්ට සහ සොහොයුරාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. සුජීවත්ව සිටින ලසන්ති, සමන්ති, යසන්ති දියණියන්ට නිදුක් නිරෝගී සුව, චිරජීවනය. ඒ වගේම පතිදේව ෆොන්සේකා, ධනුෂ්ක කරුණාරත්න, ලලිත් මංජුලේ නිමංකඩ බෑණනුවන් දෙදෙනාට මේ අයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම. ආදරණීය මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ලැබේවා කියලා සුමිතා වර්ණසූරිය මැතිණිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ඉදිරි ශාසනික කටයුතු ඉතා හොඳින් කරගෙන යාමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කළුතර උතුර වෙරළපාර 16 නිවසේ පදිංචි ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමිකාචාර්යිනී සුමිතා වර්ණසූරිය මැතිණිය. අද එතුමියගේ 82 වන ජන්මදිනය අපි එතුමියටත් නිදුක් නිරෝගී සුව, චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. සමාජයට පුළුල් මෙහෙවරක් සිද්ධ කළ ගුරු මෑණි කෙනෙක් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළේ. ඉතින් සුමිත්‍රා වර්ණසූරිය ගුරු මෑණියන්ට අපි තවත් චිරාත් කාලයක් දීර්ඝායුෂ භුක්ති විඳමින් සතාධික කාලයක් මේ සමාජය තුළ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ නමින් මියගේ සියලුම ඥාතීන්ට මේ පින් පෙත් අනුමෝදන් වේවා. සියලු දෙනාටම අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, දර්ශනපති, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව, චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. සම්මා සම්බුදු සරණයි.